තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසේ අප සූදානම් වෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පින්න ස්වාමින් වහන්සේ සඳහා වැඩම කළා. මහා සංඝරත්නයේ දෙපා වන්දනාවෙන් අවසරයි. අද සම්පසාදිනී සදහම් දේශනේ අනුග්‍රහය දරනවා කටුබැද්ද දේවාලේ පාරේ අංක 92 නිවසේ පදිංචි බී.වී. ප්‍රේමවතී මෑණියන් සහ එම දූදරු පිරිස ඒ වගේම කිරිඳිවැල මැද්දේගම සිරියා මාවත අංක 120න් 1 ඒ නිවසේ පදිංචි පී.වී. චන්ද්‍රසේන මහතා ඒ වගේම සුනන්දා රෝහිණී මහත්මිය ඒ වගේම සඳුනි නවෝදයා දියණිය ඇතුළු ඒ පින්වත් සියලු දෙනාම අද සම්පසාදිනී සදහම් දේශනේ විකාශන අනුග්‍රහය දරනවා. පින්නතුනි මහා සංඝරත්නයට අප ආරාධනා කරමු දැහැත් වට්ටිය පූජා කරමින් උතුම් සදහම් දේශනේ ආරම්භ කරන්න. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ දැහැත් වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව මෙතෙන් පටන් උතුම් සදහම් දේශනය ආරම්භ කරන්නට මහා සංඝරත්නයට අප ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා තස්ස භගවතෝ අරහතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. සීලේ සමාදන් වීමට කියන්නේ මෙහෙම: මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු. අප කෙරේ කරුණාවෙන් මේ සොඳුරු ධර්මය අපට කියලා දුන්නු අපගේ ගුරුදේවයන් වහන්සේට හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි හැමදෙනාම සම්පසාදිනී සදහම් දේශනාව එක්ක එකතු වෙලා
ඒ අපේ භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. එහෙම නේද? ඒතර පින්නතුනි දැන් අපි ධර්මයේ කියලා එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයෙන් අපිට ලැබෙන පණිවිඩය කියලා අපි යමක් ඉගෙන ගන්නවද? ඒක මේ ලෝකේ වෙන කිසිම තැනකින් අහන්න ලැබෙන එකක් නෙවෙයි. දැන් භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී අපි අහලා තියෙන වදාලා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පින්නම් මහන්නි මම කවදාවත්ම නොඇසූ විරුදයක් ගැන චක්කුන් උදපාදී මම දැක්කේ කලින් දැකපු නැති දෙයක්. මට අවබෝධ වුණේ මෙච්චර කල් අහපු නැති දෙයක් කියලා එහෙම නේද කිව්වේ? ඒතර පින්නතුනි සම්බුද්ධ ශාසනය යම් තාක් ධර්මයක් ඇද්ද මේක මේ ලෝකයේ ඇහෙන එකක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ යමක් අපි අවබෝධ කරන්න ඕනේ කියලා කිව්වද ඒ අවබෝධය අපිට වෙන කිසිම අධ්‍යාපන ක්‍රමයකින් අවබෝධ කරන්න හම්බෙන්නේ නෙවෙයි. පින්නතුනි දැන් ධර්මයේ තියෙන අවිද්‍යාව නැසලා විද්‍යාව උපදවා ගැනීම ගැනනේ. හැබැයි අපි මේ ලෝකේ විද්‍යාව ගැන කියලා එකක් කතා කරනවානේ. කතා කරනවානේ දැන් අද වෙනකොට ලෝකේ නොයෙක් තාක්ෂණික ක්‍රමයන් තියෙනවානේ. ඒත් එක බලනකොට පින්නතුනි හිතනවා දැන් මේ වගේම විද්‍යාවක්ද මේකත් කියලා. ඇත්තටම පින්නතුනි ඊට වඩා හාත්පස වෙනස්. දැන් හිතන්න ඔයගොල්ලෝ අහලා තියෙනවනේ අපේ භාග්‍යතුන් වහන්සේ වදාලා ලෝකාන්තරික කියලා නිරයක් තියෙනවා. අහලා තියෙනවද? ලෝකාන්තරික කියන්නේ නිකන් ලෝක දෙකක් අතර හිර වුණා වගේ. වචනේ අර්ථේ. ඒ ලෝකයට කිසිම වෙන ලෝකයකින් ආලෝකය කියන දේ ලැබෙන්නේ නැහැ. මොනවද ඒ ලෝකෙට ලැබෙන්නේ නැත්තේ? ආලෝකය ලැබෙන්නේ. දැන් හිතන්න අපි දැන් මේ මෙතන ඉන්නවන් අවුරුදු 20 30 40 50 කට්ටිය ඉන්නවන් අපි ඉපදිච්ච දවස් ඉඳන්ම අන්ධකාරෙම ඉන්නවා නම් අපිට කොච්චර අත්දැකීමක් තියෙනවද අඳුර ඉඳලා. හිතන්න අද වෙනකම් අපි මේ ලෝකේ කිසිම දෙයක් දැකලා නැහැ. අපි මේ ලෝකේ ඉරහඳ ගස්වැල් කිසි දෙයක් දැකලා නැහැ. අපි ආලෝකය කියලා මාත්‍රයක් දැකලා නැහැ. තව මිනිස්සුયો මේ ලෝකේ ඉන්නවා කියලා දැකලා නැහැ. තව සත්වයෝ ඉන්නවා කියලා දැකලා නැහැ. අඩුම ගානේ අපේ හැමේ පාට මොකද්ද? අපේ මූණේ හැඩය මොකද්ද? අපි කොයි වගේද කියලාවත් අපි දැකලා නැත්තම් හිතන්නකෝ මේ වෙනකොට අපේ තත්ත්වය කොයි වගේ එකක්ද කියලා. අවුරුදු 35ක් 40ක් 50ක නිකන් කිසි දෙයක් දකින්නේ නැහැ. ඒතකොට එහෙම නිකන් අඳුරක නෙමෙයිනේ ඔය නිර්සත්තු ඉන්නේ. අසාමාන්‍ය විදිහට විඳව අඳුරේ ඉන්නවා. තේරුණානේ? ඒතර පින්නතුනි දේශනාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා පින්න මහණේ ලෝකාන්තරික කියලා නිරයක් තියෙනවා. ඒ නිරේ ඉපදෙන නිර්සත්තුන්ගේ ආයුෂ අවුරුදු 100,000 ගණන් තියෙනවා. පුදුමේ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් ඉපදින් ඉඳලා අවසාන මොහොතේ චුත වෙන වෙලාවෙවත් ඒගොල්ලෝ කිසි කෙනෙක් දැනගන්නේ නැහැ කියනවා. මං වගේම තව සත්වයෙක් මේ ලෝකේ හිටියා කියලා. හිතන්න අපි මනුස්ස ලෝකේ ඇවිල්ලා අවුරුදු 60ක් විතර ජීවත් වෙලා මැරෙනකොට අපි දන්නේ නැත්නම් තවත් මිනිස්සුયો මේ ලෝකේ හිටියා කියලා නම් ඒව එකක්. කවමදාවත් අවුරුදු ලක්ෂ කල්ප ගණන් හිටියත් ඒගොල්ලෝ දන්නේ නැහැ කියනවා තව කෙනෙක් හිටියා කියලා. ඉච්චර අන්ධකාරයක් අවුරුදු දහස් ගණන් තිස්සේ ඒගොල්ලෝ විඳවනවා. දැන් ওই කතාව භාග්‍යතුන් වහන්සේ කිව්වට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කියන ලෝකාන්තරික නිරේ යම් අඳුරක් තියෙනවා නම් ඒ තියෙන අන්ධකාරයට වඩා බලවත් වූ දෙවන්ත අඳුරක් මේ ලෝකේ පනවන්න පුළුවන්ද කියලා. තේරෙනවන්නේ? දැන් ඒක තමයි මේ ලෝකේ තියෙන අතිශයම අන්ධකාර ලෝකේ. අඳුරේ දැන් අනිත් නිරේවල වල ආලෝකය තියෙනවනේ. මොකද ගින්දර තියෙනවනේ. ඒගොල්ලෝ පිච්චිනේ. ගින්දරත් එක්ක ආලෝකය පැනවෙනවනේ. ලෝකාන්තරික නිරේ කියන එකේ ගින්දර නෑ අනිත් වේදනාවන් තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔය කියන අන්ධකාරය අවුරුදු ලක්ෂ ගණන් තියෙද්දි ඊට වඩා අන්ධකාරයක් මේ ලෝකේ නැද්ද කියලා. අන්න ඒකට භාග්‍යතුන් වහන්සේ දීපු උත්තරේ තමයි පින්නතුනේ පුදුම සාගත. භාග්‍යතුන් වහන්සේ වදාළ පින්න මහන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ඊට වඩා දැවැන්ත අන්ධකාරයක්. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඊට වඩා දැවැන්ත අන්ධකාරයක්. ඒතර හිතන්න අපි නිරේ නෙමෙයි ඉන්නේ. අපි නිර්සත්තු නෙමෙයි. හැබැයි අපි ඉපදිච්ච දවසේ දැන් මොකේද ඉන්නේ? අර කියන අවිද්‍යාව අන්ධකාරේ. ඒතර හිතන්න අවුරුදු ලක්ෂයක් අපි තුම අවුරුදු ලක්ෂ 10ක් අඳුරේ ඉන්න නිර්සතෙක් යම් අන්ධකාරයක ඉන්නවද? ඊටත් වඩා අන්ධකාරයක තමයි මේ අවුරුදු 35 අපි හිටියේ. මේ අවුරුදු 50 අපි හිටියේ. හිතා ගන්න පුළුවන්ද කොහොම අන්ධකාරයක්ද කියලා ඒක? අඳුර කියන්නේ පින්නතුනේ දන්නේ නැහැ කියන එක. නොපෙනෙනවා කියන එක. දැන් හිතන්න
අපි මේ ලෝකේ පිරිසක් වල ගැන කතා කරන්නේ නැද්ද? අපි හොල්මන් ගැන කතා කරන්නේ නැද්ද? අපි මේ ලෝකේ නිමිත්තක් හරි වෙන දෙයක් ගැන තේරුණොත් එහෙම අපි ඒක ගැන කතා කරනව නේද? අවබෝධ කරන්න බෑ සමානට සම්පූර්ණයෙන් ගවේෂණය කරගන්න බෑ අපි ග්‍රහලෝක ගැනත් කතා කරනවා. අපිට නිමිත්තක් හරි තේරිච්ච නිසානේ අපි ඒ දේ ගැන කතා කරන්නේ. හිතන්න නිමිත්තක්වත් තේරෙන්නේ නැති වෙනකම්ම වැහිලා අතිශය අංග සම්පූර්ණ වෙහිච්ච විෂයන් මේ ලෝකේ තියෙනවා කියලා අපි කවදාවත් කතා කරයිද? අපේ භාෂාවට මාතෘකාවක් විදිහටවත් ඒක ඉන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් වෙහිලා නැහැ. අවිද්‍යාව කියන්නේ අන්න එහෙම එකක්. අපිට කතා කරන්නවත් බැරි අපිට කට උත්තර නැති වෙනකම් මේක වෙහිලා ගිහිල්ලා. නිමිත්තක්වත් නැහැ. දැන් හිතන්න දැන් මේනකොට මේ පෘථිවියේ එක එක ශිල්ප අදාරපු එක එක කට්ටිය ඉන්නවනේ. එක එක විද්‍යාඥයෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා. එක එක විෂයන් වලට ඒගොල්ලෝ විශාරදයි. සමහර වුණ ග්‍රහලෝක වලට යානා හදනවා, සමහර වුණ දුරකථන හදනවා, සංවේදනය දියුණු කරනවා, භූවිද්‍යාව, ඉතිහාසය. හිතන්න මේ කෝටි 750කට වැඩි මිනිස්සුන්ගේ යම්තාක් දැනුමක් තියනවාද? යම්තාක් අත්දැකීමක් තියනද ඔක්කොම එකතු කරලා එක මිනිස්සෙකුට දෙනවා. ඒතර මේ වෙනකොට පෘථිවියේ හැම දිනාම යම්තාක් දැනුමක් දන්නවද? එක්කෙනෙක් හැමදේම දැනගන්නවා. ඔයගොල්ලෝ හිතන්නේ යා කොච්චර දෙයක් දන්නවද? දැන් කැමරා ආලෝකයේ මේ හැම තාක්ෂණයම එක මිනිහෙක් දන්නවා. පින්නතුනේ බුද්ධ ශාසනයෙන් ලැබෙන පණිවිඩයට සාපේක්ෂව එයා දන්නේ කොච්චරද දන්නවද? එයා හරියට අර ලෝකාන්තරික නීරේ ඉන්නේ නිරිසතා වගේ. එයා කිසි දෙයක් දන්නේ නැහැ කියලා දන්නෙත් නැහැ. එයත් නොයසූ විරු එච්චර දැනුමක් තියෙන මිනිසෙක් වුණත් නොයසූ විරු ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ අපිට කිව්වේ. ඒකයි මේ අන්ධකාරය කොච්චර බරපතලද කියන්නේ අර අවිද්‍යාව අර ලෝකාන්තරික නිරේට වඩා බීසුණු. ඒකයි සුඛෝ බුද්ධානං උපාද බුදු කෙනෙක්ගේ උපදීම විතරමයි කියන මේ ලෝකෙට තියෙන සැපේ. දැන් ඔන්න අපි කතා කරන ඉර තියෙනවානේ නැගෙනහිරින් උදා වෙලා බටහිරින් පායන. ඒ ඉර නේද මේ පෘථිවියට මෙළිය දෙන්නේ. ඒ ඉර නිසා නේද අපි මේ කතා කරන හැම දෙයක්ම කතා කරන්නේ. මේ තියෙන තාක්ෂණයේ පවා නිර්මාණයෙන් ඔය ඉර නැත්තම් අපි අඳුර හිටියනම් මේ කිසි දෙයක් නැහැනේ. අපේ තාත්තලා මේ ලෝකේ දැක්කේ තාත්තලාගේ තාත්තලා දැක්කේ සීයලා හත්මුතු පරම්පරාව මේ ලෝකේ දැක්කේ. රයිගම කෝට්ටේ යුගයේ පොළොන්නරු යුගයේ අනුරාධපුර යුගයේ අවුරුදු දහස් ගණන් අතීතේ මිනිස්සු මේ ලෝකේ එක එක දේවල් නිර්මාණය කරේ ඔය ඉර නිසා නේද? ඔය එකම එක ඉර නොතිබෙන්න මේ කිසි දෙයක් නැහැ නේද වෙනතුනේ? මේ පෘථිවියට වඩා ලොකු එච්චර ගිනි ජාලාවකින් තමයි එළිය දෙන්නේ. එකම එක ඉරක්. හැබැයි ඒ ඉරට බැරි වුණා මේ අවිද්‍යාවේ නිමිත්තක්වත් අපිට පෙන්වන්න. ඒතර හිතන්න වෙන්නතුනේ එච්චර අවුරුදු දහස් ගාණක් මිනිස්සු ලෝකේ දැකලත් මිනිස්සුන්ගේ අඳුර නැති වුණේ. අපි අහලා තියෙන අපේ මහා බෝසතාණන් වහන්සේ මහා මායා දේවියන්ගේ කුසේ පිළිසිඳ ගත්ත වෙලාවේ අර ලෝකාන්තරික නිරේ නිරිසත්තු පළවෙනි වතාවට තවත් අය ඉන්නවනේ කියලා දැක්කා කියනවා. එතෙන්ටත් ආලෝකේ පහළ වුණා. දස දහසක් ලෝක ධාතු සිසාරා 100,000 වූ ආලෝක ධාරාවල් පැතිරලා ගියා. අසාමාන්‍ය තේජස් තියෙන දෙවිවරු ඉන්නවා. අසාමාන්‍ය තේජස් තියෙන බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයෝ හරියට එකපාරටම අර කණාමැදිරියේ දහවලකට හසු වුණා වගේ ඒගොල්ලෝගේ තේජස නොපෙනී ගිහිල්ලා අර ආලෝක ධාරා පැතිරුණා කියනවා. ඒගොල්ලෝ බැලුවා මොකද්ද උනේ මේ ලෝකෙට? බැලින්නම් සම්බුද්ධත්වයට පත් වෙන්න මහා බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ. පින්නතුනේ උන්වහන්සේ මනුස්ස ලෝකෙට එද්දිත් එච්චර ප්‍රාතිහාර්ය එච්චර ආලෝක. ඒතකොට පින්නතුනේ ඒ විදිහට අපේ බෝසතාණන් වහන්සේ ඇවිල්ලා යම් ධර්මයක් කිව්වනම් ඒ ධර්මය හිතන්න කොච්චර ආශ්චර්යද කියලා. දැන් අද අපි ඉගෙන ගන්න දේශනාවේ නම විමුක්තායතන කියන සූත්‍රය. විමුක්තායතන කියලා කියන්නේ මේ ලෝකෙන් එළියට යන්න මේ ලෝකෙන් නිදහස් වෙන්න තියෙන දොරටු ගැන වදාළ දේශනාවක්. ඒ කියන්නේ හිතන්න සම්බුද්ධ ශාසනයේ යම් තාක් අපි අහන ධර්මයක් තියෙනවානේ. ওই ධර්මය අපි අවබෝධ කිරීම පිණිස නිදහන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ එකම අරමුණ මේ සසරෙන් එළියට යන එකනේ. වෙන කිසි දෙයක් නෙවෙයිනේ. එතකොට ඒක කරන්න පුළුවන් දොරටු 6ක් තියෙනවා. ආසවක්ඛ්‍ය ඥානය කියන ඥානය ඇති වෙන දොරටු කීයක් තියෙනවද? 6ක් තියෙනවා. අපි සීලයක් සමාදන් වෙලා ධර්ම මාර්ගයේ පුරුදු කරලා ආරෂ්ඨාය මාර්ගය අනුගමනය කරද්දී යම් වෙලාවක අපිට ධර්මයේ අත්දකින්න ලැබෙනවා නම් අර කියන අති බිහිසුණු අන්ධකාරයේ නැති වෙලා යනවා නම් ක්‍රම 6ක් තියෙනවා කියනවා ඒක නැති වෙන. ඒකට කියනවා විමුක්තායතන. මේ ලෝකේ නිදහස් වෙන තැන් 6.
ඒ ගැන තමයි පින්නතුනේ අද අපි ඉගෙන ගන්න. හිතන්න දැන් මේ කරුණු හයෙන් තමයි අපි මේ සසරෙන් කවදාද එළියට යනවා නම් යන්න තියෙන්නේ. හිතන්න දැන් මේ ශාලාව එකපාරම ගිනි ගන්නවා කියලා. අපිට එකම එක දැනයි නම් තියෙන්නේ අපිට එළියට යනවා නම් යන්න තියෙන්නේ කොතනින්ද? එතන විතරයි තියෙන්නේ. ඒ වගේ දේශනාවේ තියෙනවා මේ වෙලාවේ නිරේ නිරිසත්තු විඳවනවා. අර කියන ලෝකාන්තරික නිරේ ඒගොල්ලෝ විඳවනවා. අපි මේ මනුස්ස ලෝකේ අපිත් මේ රටේ එක එක ප්‍රශ්නවල තිරිසන් ලෝකේ වෙනම මේ හැමෝටම මේ සසරෙන් එළියට යන්න ඕන නම් ඒගොල්ලන්ට මේ හයෙන් එකකින් යන්න වෙනවා. තේරෙනවනේ? ඒතර ඒවට කියනවා පින්නතුනේ විමුක්ත ආයතන. ඒවට මොනවද කියන්නේ? විමුක්ත ආයතන. ඒතර ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නවා. පින්නත් මහණනි මෙන්න මෙහෙම. පංචමානි භික්කවේ විමුක්තායතනානි. පින්නත් මහණනි මේ නිදහස් වෙන ක්‍රම තියෙනවා 5ක්. මේ සසරින් එළියට යන මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අවස්ථාවන් 5ක් තියෙනවා. යත්ත භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහරන්තෝ. යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් අප්‍රමාදීව කෙලෙස් තව තව වීරිය කරන අදිමුත්තං වා චිත්තං විමුච්ඡති. එයාගේ කෙලෙස් වලින් නිදහස් වෙච්චි නැති නිදහස් වෙනවා නම් යම් හේතුවක් නිසා. ආසවා පරික්ඛයන් ගච්ඡanti. මේ කෙලෙස් නැති වෙලා යනවා නම් යම් හේතුවක් නිසා. අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. අපි අවබෝධ කරපු නැති සාක්ෂාත් කරපු නැති යම් යෝගක්ඛේමයක් එහෙම නැත්නම් අමා නිවනක් තියනවාද? අපි එතෙන්ට එක්ක යන මහන්නේ මේ ක්‍රම 5යි. ඒතර පින්නදිනේ අපි හිතන්නේ අදින් පස්සේ මේ ධර්මයේ වීරිය කරනවා කියලා. අප්‍රමාදීව කෙලෙස් තවන්න හදනවා කියලා. අපිට ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම 5ක් තියෙනවා. ඒතර ඔන්න බලන්න පළවෙනි එක. ඉද භික්ඛවේ භික්ඛුනෝ සත්තා ධම්මං දේශේති අඤ්ඤතරෝවා ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී. මේ ලෝකේ සසරෙන් එළියට යන්න තියෙන පළවෙනි එක තමයි එක්කෝ ඒ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අපිට ධර්මය කියන්නේ. එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ නමක් වගේ සබ්‍රහ්මචාරී භික්ෂුවක් ඇවිල්ලා අපිට ධර්මය කියන්න ඕනේ. තේරුණානේ? ඔන්න දැන් අපි මේ පණිවිඩය පින්නතුනේ අහන්න එපේ. දැන් අර ලෝකාන්තර නිරේ වගේ කිසි දෙයක් ආලෝකය කියලා එකක් තියෙනවවත් කියලා දන්නේ නැතුව ඉන්න අපිට මේ නිවසිය විරු පණිවිඩය කවුරුට කියන්න ඕනේ නේද? ඒතර භාග්‍යතුන් වහන්සේ සොදලා පළවෙනි ක්‍රම තමයි එක්ක තථාගතයන් වහන්සේම කියන්න ඕනේ මේක. එහෙම නැත්නම් ආචාර්යත්වයට සුදුසු සබ්‍රහ්මචාරී භික්ෂුවක් ගිහිලා කියන්න ඕනේ. එතකොට ওই විදිහට භාග්‍යතුන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ වෙනුවට සබ්‍රහ්මචාරී භික්ෂුවක් මේ ධර්මයේ කියනකොට තථාතථාසෝ තස්මින් ධම්මේ අත්ථ පටිසංවේදීත හෝති. ඒක අහන කෙනාට මොකද දන්න වෙන්නේ? එයා ඒකේ කියන අර්ථයක් තියෙනවනේ. ඒ අර්ථයට සංවේදී වෙන්න පටන් ගන්නවා. අර්ථයට සංවේදීනවා කියන්නේ පින්නතුනේ හිතන්න අපි යමක් කියනකොට ඒ අර්ථය අපිට තේරෙන්න අපේ අභ්‍යන්තරේ වෙනසක් වෙනව නේද? අපිට අනතුරක් තියෙනවා කියලා කෙනෙක් කියද්දි ඒක තේරෙන්න අපි ශනිකව ඇතුලේ වෙනසක් වෙනව නේද? අඩුම ගානේ අපිට නිදානයක් තියෙනවා කියලා ගොඩ ගන්න කියලා සැපේ පින්න සමක් කියද්දි ඒක තේරෙන්න ඇතුලෙන් වීරියක්, ඇතුලෙන් උත්සාහයක්, ඇතුලෙන් කැමැත්තක්, ආධ්‍යාත්මයේ ගොඩක් දේවල් එනව නේද? ඒක කියනවා මේ ධර්මයට සංවේදී වෙනවා අපි. ඇතුලෙන් ආධ්‍යාත්මී භාග්‍යතුන් වහන්සේ පළවෙනි එක තමයි මේ ධර්මය අහලා ඉන්නකොට අපි අර්ථයට සංවේදී වෙන්න පටන් ගන්නවා. අර්ථයට සංවේදී වෙනකොට එයා ධර්මයට සංවේදී වෙනවා. ධර්මයට සංවේදී වෙනකොට අත්ථ පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. එයාට ප්‍රමුදිත බවක් එනවා මනසේ. එයාට මොකක්ද එන්නේ? ඇතුලෙන් එන ප්‍රමුදිත බවක්. ප්‍රමුදිත බව එනකොට එයාට එනවා ඒත් එක්කම අසාමාන්‍ය ප්‍රීතියක්. අර්ථය තේරෙන්න මොකක්ද එන්නේ? ප්‍රීතිය එනවා. මේක තියෙන ප්‍රමුදිත වුණාට පස්සේ ප්‍රීතිය එනවා. ප්‍රීතිය වුණාට පස්සේ එයාගේ පස්සද්ධිය කය සැහැල්ලු වෙලා යනවා. කය සැහැල්ලු වෙනවත් එක්කම එයාගේ කය පුරාවටම සැපයක් විඳිනවා. සැප එනවත් එක්කම පින්නතුනි මේකේ තියෙනවා සැප එනවත් එක්කම එයාගේ චිත සමාධිමත් වෙනවා. සමාධි වුණාට පස්සේ ඔන්න පළවෙනි ක්‍රමයේ කියලා මේ ධර්මය අවබෝධ වෙන ඒ සමාධියේ ඉඳලා අර අර්ථයත් ධර්මයක් යම් ධර්මයක් සංවේදී වුණානේ යාට ඒ වෙලාවේ ඒ ධර්මය අත්දකින්නවා කියනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙ පංච නීවරණ.
අහලා තියෙනවනේ. පංච නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි මේ කරුණ පහට පුළුවන් කියන අපේ ප්‍රඥාව වහන්න. ඒකෙන් හිතන්න අපේ අභ්‍යන්තරේ ප්‍රඥාව වෙන්නේ සුදුසුකම් තියෙනවා කියලා. ඒ සුදුසුකම් වලට මතුවෙන්න බෑ. ඒ සුදුසුකම් වැඩ කරන්න බෑ. අපි වැහිලා ඉන්නකොට. දැන් හිතන්න මේ ලෝකේ සම්පූර්ණයෙන් එළිය වෙලා තියෙනවා. අපි S2 වහගෙන ඉන්නේ. ඒ ඇහිපිය ඒ වැස්ම නිසා නේද අපිට මේ ලෝකේ දකින්න බැරි. ඒ වගේ කියනවා යම් ධර්මයක් ස්පර්ශ වෙන ප්‍රඥාවක් ඇද්ද? ওই ප්‍රඥාව වහලා තියෙනවා කියනවා නීවරණ පහකින්. නීවරණ ආවරණය කරලා තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේවා. ඔන්න ඔය පහ ඉක්මවා යනවා පින්නතුනි අර කියන මේ ප්‍රතිපදාවෙන්. පළවෙනි එක තමයි යාට මේ ධර්මයේ සංවේදී වෙනවා. හිතන්න දැන් ඔයගොල්ලෝ අහලා තියෙයි අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඉවර වෙනවත් එක්කම සමහර රහතන් වහන්සේලා බිහි වුණා. හිතන්න පින්නතුනි ධර්ම දේශනාවක් ඉවර වෙනවත් එක්කම අරහතටපත් වෙනවා කියන්නේ ඒක කොච්චර වාසනාවක්ද කියලා. අපිටත් එහෙම වුණා නම් අපි ධර්මය අහද්දී මේනෝට අපිත් මාර්ගඵල ලබලානේ. ඇයි ඒ ධර්මයේම අපි අහද්දී ඒ විදිහටම අහද්දී ඇයි අපි එච්චර ප්‍රතිඵල දැක්ුවේ නැත්තේ? හේතුව තමයි අපි ඒ ධර්මයට එච්චර සංවේදී වුණේ නැහැ. ඒ ධර්මයේ කියන පණිවිඩයට අපි සංවේදී වුණේ නැහැ. අපි ඒකට සංවේදී වුණේ නැති නිසා අපිට ප්‍රමුදිත බව ආවේ නැහැ. ප්‍රමුදිත බව ආවේ නැති නිසා අපිට ප්‍රීතිය ආවෙත් නැහැ. කය සැහැල්ලු වුණෙත් නැහැ. හිත සමාධිමත් වුණෙත් නැහැ. ධර්මය අහලා යම් සමාධියක් උපදිනවද ඒක අපිට ලැබුණේ නැහැ. එහෙනම් පින්නතුනේ අපිට කවදා හරි දවසක මේ සසරෙන් නිදහස් වෙන්න ඕන නම් අපිට තියෙන පළවෙනි අවස්ථාව තමයි භාග්‍යතුන් වහන්සේගෙන් හරි එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක්ගෙන් හරි ආචාර්ය වූ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හරි ධර්මය අහලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒකට සංවේදී වෙන්න ඕනේ. ඒ කියන ධර්මයට සංවේදී වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් අර්ථයක් ඇද්ද ඒ අර්ථයට සංවේදී වුණොත් ඊටු ටික පිළිවෙලට වෙන්න පටන් ගන්නවා. මොකද සංවේදී වෙච්ච කෙනාගේ හිත තමයි ප්‍රමුදිත බවට එන්නේ. ඉස්සෙල්ලා ප්‍රමුදිත වෙන්න ඕනේ කියලා අපි මෙනෙහි කළ වැඩක් නැහැ නේ මෙතන. අපි කරන්න ඕනේ මොකේද? ඒ ධර්මයට සංවේදී වෙන්න ඕනේ. ධර්මයට නිකන් සංවේදී වෙන්නේ නැහැ. තව කෙනෙක් කියන ඕනෑම පණිවිඩයට අපි නිකම්ම එයා කියව පමණින් අපි සංවේදී වෙන්නේ නැහනේ. කොහොමද ඒකට සංවේදී වෙන්නේ? ඒ කියන එක නුවණින් විමසන්න ඕනේ. පින්නතින් රහතන් වහන්සේලා බිහි කරපු ධර්මයේම අපි අහද්දී අපිත් අපිට පුළුවන් නුවණක් තේනවනේ. ඒ නුවණින් අපි විමසන්න ඕනේ. මොකද මේ සම්පූර්ණ බුද්ධ ශාසනයේ සම්පූර්ණ කෘත්‍ය කරන්න පින්නතුනේ එකම එක ප්‍රඥාවකින්. ප්‍රඥාව දැන් අපි අහලා තියෙන ගොඩාක් කුසල් දහම් තියෙනවනේ. කුසල් කොච්චර දැන් සීලය, සමාධිය, ප්‍රඥාව, කෙලෙස් ගුණ සැලකීම අපි ගොඩාක් කුසල් අහලා තියෙනව නේද? නාගසේන මහරහතන් වහන්සේ කියන මේ හැමදේම එකතු වෙලා තියෙන එකම එක කුසලයක් වෙනුවෙන්. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව නම් වූ අති සුන්දර කුසලයක් උපද්දන්නයි මේ හැමදේම අපි කරන්නේ. හිතන්න අපි අවුරුදු 100ක් හරි 1000ක් හරි කොච්චර හරි වෙහෙසිලා අපි කරන්නේ අපි S2කට බෙහෙත් දාන එකක් මේ. අපිට එකම එක දෙයක් ඕනේ අපිට මේ ලෝකේ දකින්න ඕනේ. අර කියන මහා බීසුණු අන්ධකාරය ඉක්මවලා අපිට දකින්න ඕනේ. අපි මේ කරන්නේ හැම දෙයකින්ම අපි S2 පාදන එක. දැකීම පිණිස. ඒ දැකීම උපදින පිණිතුනේ ධර්මයේ අහලා ඒක නුවණින් විමසන කෙනාට විතරයි. දැන් සමහර ආගම් තියෙන පිණිතුනේ ආගම් අදහනවා නම් ඒව විශ්වාස කරනවා නම් තියෙනෝනේ එකම සුදුසුකම තමයි යාට නුවණ නැති වෙන්න ඕනේ. එයාට ප්‍රඥාව නැති. මොකද ප්‍රඥාව තියෙන්නේ නුවණින් එයාට විමසෙනවා ඇතුලේ. විමසෙන්න යාම ගැටෙනවා මම මොනවද මේ විශ්වාස කරන්නේ මේ ලෝකේ වෙන එක නෙමෙයි මේ තියෙන්නේ. ප්‍රඥාව නැත්තම් විතරක් එයාට පුළුවන් ඒ ශාසනය එහෙම නැත්නම් ඒ ආගම අදහන්න. හැබැයි බුද්ධ ශාසනය ඊට වඩා වෙනස්. ප්‍රඥාව නැතුව මේ ශාසනය කිසි දෙයක් කරන්න බෑ. පඤ්ඤාවන්තංසකෝ ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤසත් මහන්නේ මේක තියෙන්නේම ප්‍රඥාව තියෙන විතරයි. එහෙනම් පින්නතුනේ අපිට නිදහස් වෙනවා නම් පළවෙනි එක තමයි අපි ධර්මයේ අහන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගෙන්. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවට කියන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකින් ධර්මය අහන්න ඕනේ. ඔන්න මේ ලෝකෙන් එළියට ගියා නම් යම්කිසි කෙනෙක් කියව පළවෙනි ක්‍රමය. තේරුණානේ? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා පුණච වරම් බික්කවේ මහන්නේ තව එකක් තියෙනවා. මේ ලෝකේ කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ ධර්මය කියන්නේ නැහැ.
භාග්‍යතුන් වහන්සේ වෙනුවට හෝ එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ විදියට සුදුසු භික්ෂුන් වහන්සේ නමක් කියලා ධර්මයේ කියන්නේත් නැහැ. යතා යතා භික්ඛවේ යතා සුතං යතා පරිත්ත. හැබැයි භික්ෂුවක් ඉන්නවා කියනවා. එහෙම නැත්නම් අපි ඉන්නවා. අපි අහපු දෙයක් තියෙනවා. අහපු ධර්මයක් තියෙනවා. ඒ අහපු ධර්මයේ විතරේන පරේසං දේශේති. දැන් මේ වෙනුවට අපි ධර්මයක් අහලා තියෙනවා. දැන් ඔන්න අපි අහලා තියෙනවා දැන් ධම්මපදයේ පළවෙනි ගාථාව. මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා. අපහැදිච්ච මනසින් කරොත් කිව්වොත් එයා පස්සේ දුක එනවා. ඔන්න අපි අහපු ධර්මයක්. එහෙම නේද? ඒතර භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒක විස්තර කර තව කෙනෙකුට කියන්න ඕනේ කියලා. විස්තර කර මොකද කරන්නේ අපි? තව දැන් ඕගොල්ලන්ට ඔන්න ඥාති කෙනෙක්, මිත්‍රයෙක් හම්බෙනවා. ඕගොල්ලෝ දැන් ওই ගාථාව ඉගෙන ගන්නවා. ඕගොල්ලෝ ඉගෙන ගත්තා මනෝ පුබ්බංගම. මේ ලෝකේ මේ කරන හැම දෙයකටම මනස තමයි මුල් වෙලා තියෙන්නේ. මනසමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. මනසින්ම තමයි මේක හටගන්නේ. අපහැදිලා අපි මොනවා කිව්වත් මොනවා කරත් අපි පස්සෙන් දුක එනවා කියලා හිත ඉඳලා අපි යාළුවාට ඕක හිත කියනවා. එක එක විදිහට කියනවා. විමස කියනවා. අපේ ඥාති කෙනාට කාටද කියනවා. පින්නතුනේ ඇතුලෙන් විමසන්න නැතුව ඕක කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ලෝකෙන් එළියට යන්න මේ සසරේ නිදහස් වෙන දෙවෙනි ක්‍රමය තමයි අහපු ධර්මයේ විස්තර කර තව කෙනෙකුට කියන්න ඕනේ. අපිට ඒක කරන්න බැයිද? කාට හරි අපි හැම වෙලෙම පින්නතුනේ කතා නොකර ඉන්නේ නැහැනේ. මොනවා හරි කතා කරනවානේ. අපිට පුළුවන් නේද මේ කතාවට ධර්ම එකතු කරන්න? මොනවා හරි දහම් කරුණක් කතා කරන්න බැයි දවසකට. අපි වෙනුවෙන් දැන් මේ විමුක්ත ආයතන කාටද මේ ලැබෙනවා කියලා කියන්නේ? Tamanට. අපි උත්සාහ කරනවා නම් දන්න දහම් පදයක් විස්තර කර හිත කියන්න. දැන් හිතන්න ඕන ඔය මනෝපුබ්බංගම ගාථාව ඔයගොල්ලන්ට කියනවා තව කෙනෙකුට පැයක් තිස්සේ විස්තර කරන්න. ඔයගොල්ලෝ කොච්චර හිතන්න ඕනේද? ඔන්න තව කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා. එක්ක බැන්න. පැය ගණන් හිතා කියනෝ නේද? දවසක මෙහෙම වුණා. ගිය අවුරුද්දේ මෙහෙම වුණා. අරයත් මට මෙහෙම කිව්වා. හිත මතක් කර ඔක්කොම සාක්ෂි එකතු කර ගලපනවා මනසින්. ඇයි පින්නතුනේ මේ හැකියාව අපි මේ ධර්මයට පාවිච්චි කරොත් මේක විමුක්ත ආයතනයක්. අපේ හැකියාව අපේ විමසීමේ හැකියාව අපි පාවිච්චි කරනවා නම් දැන් මේ භාග්‍යතුන් වහන්සේනේ අපිට කිව්වේ මේක. මේ ලෝකෙන් එළියට යන්න පුළුවන් දෙවෙනි ක්‍රමය මොකද්ද? අහපු ධර්මයේ විස්තර කරන්න ඕන තව කෙනෙක් ඉස්සරහ ගිහිල්ලා. බලන්න අපි හිතන්නේවත් නැති කාරණාවක් තියෙනවා අපිට මේ සසරේ නිදහස් වෙන්න. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේ වදාළ පරියත්තං ධම්මං විතරේන පරේසං දේශේති. අපි පුරුදු කරන ධර්මය තව කෙනෙකුට විස්තර කර කියනවා. කියන භාග්‍යතුන් වහන්සේ පින්නම් මහන්නේ යම් විදියකින් භික්ෂුවක් ඒ විදිහට විස්තර කර අන්න අයට ඒ ධර්මයේ කියයිද? තථා සෝ තස්මින් ධම්මේ අත්ථ පටිසංවේජිත හෝති ධම්මපටි කියන පින්නම් මහන්නේ ආන් ඒ වෙලාව තමයි එයාගේ වෙලාව. එයා අර්ථයට සංවේදෙන්න පටන් ගන්නවා. එයා ධර්මයට සංවේදෙන්න පටන් ගන්නවා. එයාට අර කියන ප්‍රීතිය එනවා. ප්‍රමුදිත බව එනවා. ඒ කියන්නේ හිතන්න දැන් අපි ධර්මයක් ඉගෙන ගත්ත කියලා. දැන් අපිට ඒක තේරිලා නැහැ. අපි ලොකුවට මේ කියන්නේ සමාධිය දක්වා දියුණු වෙලත් නැහැ. අපිට ඒකෙන් ලොකු සංවේදීයක් ඇති වෙලත් නැහැ. හැබැයි අපි කරන්නේ කී ඉන්නවා. කාටද හම්බෙන්නේ? යාට දහම් පදයක් කියනවා. පින්නතුන් ජීවිත කාලෙම කියන එක අපිට අපි ඒ සම්බන්ධ විශාරද වෙන්නේ නැද්ද කවදාවත්? කවදා හරි ඒක විශාරද දෙනවනේ. හිතට ඒ විතරකේ හුරු වෙලා අපි ඒ විතරකේ විසින් නූපන් දැනුමක් උපද්දවන්නේ නැද්ද? දැන් රැකියාවක උනත් පින්නතින ඕනම දෙයක් කරද්දී එයාට Tamanට ආවේනික අත්දැකීමක් එනවනේ. ඒ දැනුම දැන් ගොවිතැන් කරන කෙනෙක් හිතන්නේ එයාට විතරක් ආවේනික අත්දැකීමක් එනවා. එයා විතරක් දන්නවා මේ කාලේ වගා කරන්න ඕනේ. සමහරට තව කෙනෙක් ඒක දන්නේ නැහැ. සමහරට දැන් ඔන්න උතුරේ ඉන්න කෙනා දකුණේ ගොවි කෙනෙක්ගේ දැනුම දන්නේ නැහැ. ඒ වගේ තමයි ධර්මයේ හිත පින්නතුනේ තව කෙනෙකුට කියද්දී එහෙම කියනකොට කියනවා මේ ධර්මයේ තේරෙන්නේ. මේ ධර්මයේ ඇත්තම පණිවිඩය මොකක්ද කියලා අපිට තේරෙන්නේ එතකොට. අර අවිද්‍යාව කියන වැරහැලි කැඩි අපට ඇත්තටම පේන්න පටන් ගන්නෙ අපි තව කෙනෙකුට කියනකොට. හිතන්න දැන් ඕන ගුරුවරු ඉන්නවා. දැන් අපි දැකලා තියෙනවා සමහර ගුරුවරු ඕන ඉස්කෝලේකට අලුතෙන්ම ගියාට පස්සේ ඒගොල්ලෝ ඉගෙනගෙන ඉන්නේ. සමහර විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉන්නේ. හැබැයි මුලින්ම උගන්වන්න බෑ ළමයිට. පුරුදු නැහැ. අවුරුදු 10ක් විතර ගියාට පස්සේ මොකද වෙන්නේ?
ළමයා මොන ප්‍රශ්නයවත් මෙයාට කියන්න පුළුවන්. දැනෙන්නේවත් නැහැ. අන්න ඒකට කියනවා අපි සාමාන්‍ය කියන විශාරද වෙනවා විෂය තුල. භාග්‍යතුන් වහන්සේලා ඕක ධර්මයේ වෙන්න ඕනේ. අපි ඉගෙන ගත්ත දේ කාට හරි කියන්න ඕනේ. කීවට පස්සේ භාග්‍යතුන් වහන්සේලා කියන කෙනාට දැන් මේ අහන කෙනා ගැන නෙමෙයි කියන්නේ. කියන කෙනාට ඒකෙන් පුළුවන් කෙනා මේ සසරෙන් එළියට යන්න. එයා ඒ ධර්මයට සංවේද වෙන්නේ එතකොට. ඕක තමයි ඔන්න දෙවෙනි ක්‍රමය. අපිට කරන්න පුළුවන්. පළවෙනි එක අපිට බණ අහන්න පුළුවන්. දෙවෙනි එකට අපිට තව කෙනෙකුට ඒ දහම් කරුණු කියන්න පුළුවන්. මතක කියන විස්තර කර කර කියන්න ඕනේ. ඇතුලෙන් හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේලා මහන්නේ මෙන්න මේක තමයි මේ සසරෙන් එළියට යන්න තියෙන දෙවෙනි ක්‍රමය. පුණ්‍යච වරම් මහන්නේ තව එකක් කියන්න. පින්න මහන්නේ මේ ලෝකේ කෙනෙකුට තථාගතයන් වහන්සේ ඇවිල්ලා ධර්මයේ කියන්නෙත් නැහැ. සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කියලා ධර්මයේ කියන්නෙත් නැහැ. එයා තව කෙනෙකුට විස්තර කර කර කියන්නෙත් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාළා යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. ඔන්න තුන්වෙනි එක. එයා තව කෙනෙකුට කියන්නේ නැති වුණාට ඒ අහලා ප්‍රගුණ කරපු ධර්මයක් තියෙනවාද ඒක විස්තර කර කර සජ්ජායනා කරනවා. විස්තර කර කර මොකද කරන්නේ? සජ්ජායනා කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි දැන් පින්නතුනේ ඉස්සර කාලේ ඇත්තරම බුද්ධ ශාසනයේ මුල් කාලේ තම තමන්ට තමයි පිරිත් කිව්වේ. හැබැයි අද වෙනකොට අපේ ලංකාවේ සමාජය ගත්තොත් තමන්ට පිරිත් කියන්නේ නැහනේ. ගෙදර ඉන්න ගමන් අපි හැමදේම අපිට පිරිත් කියන්න ඕනි කියලා එකක් නැහනේ. විශේෂ අවස්ථාවක එක්ක වෙන කවුරු හරි ස්වාමීන් වහන්සේලා වඩම්මලා ගිහියයි වඩම්මලා පිරිතක් කියනවා හැරෙන්න තමන් හැමදේම පිරිත කියන්න ඕනි කියන අදහසක් නැහැ නේද? ධර්මයේ අපිත් සජ්ජායනා කළ යුතුයි කියලා අදහසක් නැහැ නේද? මහාසය ළඟට ගියත් වටේ කරකිලා ෆොටෝ එකක් ගහලා යනවා මිසක් එතෙන්ට ගිහිලා කර්ණීයමේ සූත්‍රය අපි කියන්න ඕනි කියලා අදහසක් නැහැ නේද? අපිට තුන්වෙනි ක්‍රමේ මග හැරිලා. මේ සසරෙන් එළියට යන්න තියෙන ක්‍රමයක් අපි වහගෙන ඉන්නේ. මේ ධර්මයේ සජ්ජායනා කිරීම කියලා කියන්නේ මේ ධර්මයෙන් අවබෝධ කරන්න පුළුවන් ඊළඟ දොරටුව. බලන්න අපි එහෙම කරනවද කියලා. දැන් හිතන්න පින්නතුනේ කොච්චර දැන් සජ්ජායනාව කියන්නේ විතර්කයට බලපාන එකක්. දැන් ඔයගොල්ලෝ හිතන්න අන්න උදේ නැගිටලා විනාඩියක් දෙකක් මොකක් හරි සින්දුවක පදයක් හිතිය කියන්නකෝ. ඊළඟ පැයේ මොකද වෙන්නේ? නිකම්ම හිත අරක මතක් කරලා දෙනවා. සැනකින් හිත ඇබ්බැහි වෙනවා අපි හිතන දෙයට. හිතනවටත් වඩා අපි ඒක වචනෙන් කතා කරොත් ඊට වඩා වේගෙන් හිත ඇබ්බැහි වෙනවා. හොඳට හිතලා බලන්න මොකක් හරි එකක් නිතර කී ඉන්නකොට අපි දන්නේම නැති වෙලාවට සමහරට අපි කරන්න වෙන වැඩක්. දන්නේම නැති වෙන්නේ කටින් අරක කියවෙනවා. පින්නතුනි වචනෙන් කතා කිරීමේදී විතරකට අසාමාන්‍ය බලපෑමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේදලා මේ ස්වභාවය නිසා තුන්වෙනි ක්‍රමයක් තියෙන අපිට මේ සසරෙන් එළියට යන්න. මොකද තුන්වෙනි ක්‍රමේ? අපි ධර්මයේ සජ්ජායනා කරන්න ඕන විතරක කර කර. දැන් අපි විතරක කරනවා. දැන් අපි හිතනවා මෙහෙම. සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ. සෝතාපන්න ඥානෙ එනකොටම ධර්මයන් තුනක් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං ආපි අදච්චිකිච්ඡ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය නිදහස් නැති වෙලා යනවා. චතුහ පායේ හිච විප්පමුතෝ එයා විතරමයි සසරේ නිදහස් සතර පායෙන් එයා සම්පූර්ණයෙන් නිදහස් වෙලා යනවා කියලා අපි දැන් ඕම හිත ඉන්නවක කී ඉන්නවා. ඕකට සංවේදී වෙන්නේම නැද්ද? ආය යෝග කීයිද්දි එහෙනම් සෝතාපන්න කෙනා විතරයි සසරේ නිදහස් සතර පායේ නිදහස් වෙන්නේ කී හිතේදී ඇතුළට බලපෑමක් වෙන්නේම නැද්ද දවස් 30 ඔක කිව්වොත් භාග්‍යතුන් වහන්සේ එහෙම කී ඉන්නකොට කොයි වෙලාව හරි වෙලාවක් එනවා එයා සැනකින් ඒ ධර්මයට සංවේදී වෙනවා. කියන්න පටන් ගත්ත ගමන් අපිට හිතෙන කොයි මුකුත් උන්නේ කියලා. මේකේ තියෙන්නේ කියන්න ඕනේ ආයෙ. කී ඉන්නකොට එකපාරම එයාට සංවේදී වෙනවා මෙතනදී. පිනදින සංවේදී වෙනවා කියන්නේ අපි හිතන්නේ නැති දේවල්. දැන් සමහර අය අපි දැකලා තියෙනවා ඔන්න කිසිම හේතුවක් නිසා දන් දෙන්නේ නැහැ. තව කෙනෙකුට මොකුත්ම දෙන්නේ නැහැ. ඔන්න සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා සමහර අයට ගොඩාක් සල්ලි දිනවා දන් දෙන්නේ නැහැ. එයාගේ ළමයෙක් මැරෙනවා පිළිකාවක් ඇදලා. එදායින් පස්සේ මොකද දන්නව කරන්නේ? වෙන ළමයි මොනවා වෙලා මැරුණත් අදාළ නැහැ. පිළිකාව නිසා මැරෙන ළමයිට එයා උදව් කරනවා. එයා සංවේදී වෙන්නේ එතෙන්ට. තේරෙනව නේද මං කියන එක? දැන් අපේ කවුරු හරි කෙනෙක් ඇක්සිඩන්ට් වෙනවා ඔන්න අපි තුන් ත්‍රිවිල් එක හැප්පිලා කියලා. කිසි ඇක්සිඩන්ට් එකක් ගැන අපිට මතක් වෙන්නේ නැහැ. හැබැයි ත්‍රිවිල් එකක් ඇක්සිඩන්ට් වෙනකොට අපිට වෙනම සංවේදයක් එනවා.
අපට වැදිච්ච තැනක් ජීවිතේ. අපේ ජීවිතේ පින්නතුනේ හැම දෙයකටම සංවේදී වෙන්නේ නැහැ. අපට සාපේක්ෂව තමයි අපි සංවේදී වෙන්නේ. අපේ සල්ලි කවුරු හරි හොරකම් කරොත් තමයි අපි සංවේදී වෙන්නේ. අපි එහා ගෙදර කෙනා හොරකම් කරා කියලා අපේ ගෙදර කවුරු හරි මැරුණොත් තමයි අපි අඬන්නේ. අපේ ගමේ වෙන කවුරු හරි මැරුණා කියලා අපි අඬන්නේ නැහැ. ධර්මයත් එහෙමයි. ධර්මය අපි නිතර නිතර කී ඉන්න වෙලාවක තමයි පින්නතුනේ අපිට මේ සංවේදී භාවය එන්නේ. එතකන් අපි මේ ධර්මයේ සජ්ජායනා කරන්න ඕනේ. අපි සජ්ජායනා කරන්නේ නැත්නම් නෑ නෑ ඒවට වෙලාවක් නැහැ කියලා අපිම හිතනවා නම් නෑ නෑ එහෙම වැඩක් නැහැ කියලා අපිම හිතනවා නම් අපි විසින් අර නිදිසත්තු වගේ වැහිලා ඉන්න මේ අන්ධකාරයෙන් එළියට යන්න තියෙන එක අවස්ථාවක් අපිම වහ ගන්නවා. අපිම අපේ මාන්නේ නම් උලක් අරගෙන අපේ ඇස් දෙකට අනගත්තා වගේ වැඩක්. තේන් ටිකක් පේන්නේ නැතේ. දැන් බලන්න විමුක්ත ආයතන මේකෙන් එළියට යන්න තියෙන දොරටු තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පින්න මහන්නේ ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ හෝ භික්ෂුවක් ඇවිල්ලා ධර්මයේ කියන්නෙත් නැහැ. ඒ වගේම එයා තව කෙනෙකුට විස්තර කර මේ ධර්මයේ කියන්නෙත් නැහැ. ඒ වගේම එයා මේක සජ්ජායනා කරන්නෙත් නැහැ විස්තර කර. හැබැයි භාග්‍යතුන් වහන්සේදලා පින්න මහන්නේ එයා යම් ධර්මයක් ඇහුවද පුරුදු කරාද චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. එයා නිතර එක එක විදියට හිතනවා ඒක අහපු ධර්මය ගැන. එක එක කෝණ වලින් බලනවා. පුළුවන් හැමදේම ගලප ධර්මයට බලනවා. අපි අහලා තියෙන ඕන සියලුම සැපේට භාග්‍යතුන් වහන්සේ වදාළේ පින කියලා. සුඛස්සේවතම් බික්කවේ අදිවචන යදිදම් පුඤ්ඤ මහන්නේ පිනම තමයි සැපේට කියන තවත් නම. අපි දැන් හිතන්නේ ওই වචන ඇහුව කියලා අපි මේ ලෝකේ හැම වෙලෙම හැමදේම ගලපන්න හදනවා ඕකට. කෙනෙක් දුක් විඳිනවා. එයාට කන්න නැහැ. අපි ගලපනවා මේ තමයි මෙයාගේ පින. මෙයා දන් දීලා නැහැ. අපි දැන් හුරු වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේක මේක වචනයක් කරා මොකද කරන්නේ? නිතර විමසනවා මේ ධර්මයේ අර්ථය කොමක්ද කියලා. තව කෙනෙක් සුවසේ සැපසේ ඉන්නවා. අපි කල්පනා කරනවා මේක මෙයාගේ සැපය. මෙයා පින් කරලා තියෙනවා. තව කෙනෙක් ලස්සනට ඉන්නවා. අපි හැමදේම ඇහැට පේද්දි අපි මොකක්ද දන්නව කරන්නේ? ඒක ධර්මයට ගලපන්න ඕනි කියන තැන ඉන්නවා. එතකොට මොකද කරන්නේ? අහපු දේ අනු විතරකේද නිතර විමසනවා. නිතර විචාරය කරනවා. මනසින් ගලපන්න හදනවා ධර්මයට. එතකොට අපේ හිත හැම වෙලේම මොකද්ද කරන්නේ? දහම් කරුණකට මේ ලෝකේ ගලප හදන්න බලනවා. දහම් කරුණක් එක්ක කොහොමද මේක වෙන්නේ කියලා හොයන්න බලනවා. හැම වෙලේම දහම් කරුණක අර්ථය මොකද්ද කියලා විමස බලනවා. දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න පංච උපාදාන ස්කන්ධය ගැන අපි ඉගෙන ගන්නවා. රූපේ වේදනාව අපි හැම වෙලේම උත්සාහ කරනවා මොකද්ද රූපය? දැන් මගේ රූපය. මේකේ තියෙන කෙස්ලොම් නියද සම්. අනිත් අයගේ රූපේ ඒකෙත් කෙස්ලොම් නියද සම්. මේ හැමදේම පටවි ධාතු. නිතර අපි මොකද්ද කරන්නේ? අහපු ධර්මයේ නිරන්තරයෙන්ම හිතට දෙන පණිවිඩය තමයි මේක විමසන එක. හිතන පිළිතුරේ ආයමත් විමස ඉන්නවා නම් ධර්මයක් කොයි වෙලාවෙහරි අපිට ඒක නොතේරිච්ච දේ තේරුම් කරන්නේ නැද්ද? දැන් සමහර උන්න ළමයෙක් ඉන්නවා ගාන හදාගන්න බෑ. දවස් 30 මොට්ටුලා සමහරට හවස වෙලා කොයිලා හරි මෙයා මේක හදනව නේද? ඒ හදන්න යාට තේරෙන්නේ යම් කාලයක් ගත කරාද එතකන් එයා වීර්ය කරන්න ඕනේ නේද? පළවෙනි පාර විභාග ලියන්න සමත් වෙන්න බැරි කෙනා දෙවෙනි පාර සමත් වෙන්නේ නැද්ද? ඒ අවුරුද්ද ආයෙ එයා උත්සාහ කරන්න ඕනේ නේද? ඒ උත්සාහය නේද එයාට දැන වෙන්නේ. ධර්මයත් එහෙමයි. අහලි වෙරිදි පින්නතුනි ගාථාව අහලි වෙරනකොටම ධර්මයේ තේරෙන තරම් පිනක් අපිට නැහැ. ඒක ධර්මයේ වැරද්දක් නෙමෙයි ඒක අපේ වැරද්ද. හැබැයි අපි ආය විමසුවොත් අන්න එදාට කොයිලා හරි වෙලාවක මේ ධර්මයට අර්ථයට අපි සංවේදී වෙනවා. ධර්මයට අර්ථයට සංවේදී වෙනකොට අපිට ප්‍රමුදිත බව එනවා. ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය එනවා. ප්‍රීතිය නිසා කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු වුණාට පස්සේ කයට සැපේ දැනෙනවා. සිත සමාධිමත් වෙනවා. පින්නතුනි අර මං කියපු පංච නීවරණ වන බලපෑම නැති කරන්නම ඕනේ මේ අවිද්‍යාව බිඳින්න. ඒ කියන්නේ දැන් දේශනාවේ තියෙනවානේ ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි විඥානක්ඛංච කියලා කරුණු පහක් අපි ඉක්මවා යන්න ඕනේ කියනවානේ. අපි මේ ලෝකේ මොනවා ඇහුවත් මොනවා දැක්කත් මොන අත්දැකීම් ලැබුණත් ওই කරුණු පහ ඇතුලේ අපි ඉන්නේ. ඕක ඉක්මවා යන්නේ නැහැ. පළවෙනි එක තමයි මේ ලෝකෙන් අහපු දෙයක් තමයි අපි දන්නේ. අපේ කැමැත්ත අනුව තමයි අපි හිතන්නේ.
ඊට පස්සේ අපිට මේ ලෝකයෙන් ලැබිච්ච පණිවිඩයට අනුව තමයි අපි කල්පනා කරන්නේ. අපි හිතලා තේරුම් ගත ටිකෙන් තමයි අපි හිතන්නේ. ඔය වගේ එකක් තියෙනවනේ අපිට ඉක්මවා යන්න බැරි. ඔය හැමදේම පින්නතුනි ඉක්මවා ගියපු එකට තමයි අවබෝධය කියලා කියන්නේ. එතෙන්ට එන්න නම් අර පංච නීවරණ වල බලපෑම නැති වෙන්න ඕනේ. පංච නීවරණ බලපෑම නැති වෙන්න නම් අපිට සමාධි මාත්‍රයක් කර තියෙන්න ඕනේ. සමාධියට එන්න නම් මේකේ භාග්‍යතුන් සදල පළවෙනි එක තමයි අපි ධර්මයට සංවේදී වෙන්න ඕනේ. ඒ ධර්මයේ කියන පණිවිඩයට සංවේදී වෙන්න ඕනේ. හිතන්න මෙච්චර කල් අපි දැන් එක එක ධර්මයේ අපි ඉගෙන ගන්නවනේ ඔන්න උපාදානස්කන්ධ ගැන ඉගෙන ගන්නවා, සප්ත බොජ්ජංග ගැන ඉගෙන ගන්නවා, අරෂ්ඨායි මාර්ගය ගැන ඉගෙන ගන්නවා, පින ගැන ඉගෙන ගන්නවා, දානය ගැන ඉගෙන ගන්නවා. අපිට අසාමාන්‍ය විදිහට සංවේදීකමක් එන්නේ නැත්නම් අපිට මේ වෙනකම් මේ ධර්මයේ ස්පර්ශ වෙලා නැහැ. යම් දවසක මේක විශේෂයෙන් තේරුණා නම් ඒ ධර්මයේ එදාට අපිට සංවේදී වෙච්ච නිසා ඒක තේරුණේ. භාග්‍යතුන් සෝදල ඒ සංවේගය එන්න නම් එයා නිතර නිතර අහපු දේ නුවණින් විමසන්න ඕනේ. දැන් හිතන්න ඔන්න මේ වෙනකොට අපිට ආර්ථික ප්‍රශ්න. එහෙම නැත්නම් රටේ ප්‍රශ්න. දැන් ඕවා නිතර නිතර හිතපුවා මොකද වෙන්නේ? අර ඊයේ තිබ්බ තරහට වඩා අද තරහ තව ටිකක් වැඩි වෙලා. ඊයේ ටිකක් හොඳට කතා කරනවා අද මෙන්න චුට්ටක් නැත්තම් කාට හරි බයිනවා. අපි වෙනස් වෙනව නේද මේ හිතන දේ නිසා? මිනිස්සු වෙනස් වෙන්නේ එහෙමනේ. මේ හොඳට ඉන්න මිනිස්සුෙකුට බලය හම්බෙච්ච පස්සේ ඔන්න වෙනස් වෙලා යනවා. භාග්‍යතුන් සදලා හිතන දේෙන් අපි වෙනස් වෙනවා. ඒ නිසා නිතර නිතර ධර්මයේ විමස හිටියොත් එහෙම එයාට තියෙන ඊළඟ හතරවෙනි අවස්ථාව තමයි හතරවෙනි දරුඩුව තමයි මේකෙන් එළියට යන්නේ. මං කිව්වේ අපි පින්නතුරු නිකන් තැනක නෙවෙයි ඉන්න අර නිරිසත්තුන්ට වඩා අඳුරක ඉන්නේ මේ. අද මනුස්ස ලෝකේ කී දෙනෙක්ගේ අවශ්‍ය වෙරෙනවනේ ඒගොල්ලෝ ධනන් හිටියද ඊයේ අපිට මොකද වෙන්නේ කියලා. හෙට මනුස්ස ලෝකේ අවශ්‍ය කී දෙනෙක් ඉවර වෙනවද? ඒගොල්ලෝ අද දන්නවද මොකක්ද වෙන්නේ යන්නේ කියලා. තව හෝරා කීපයකින් මැරෙන මිනිස්සු නැද්ද? තව පැයකින් මැරෙන මිනිස්සු මේ පෘථිවියේ කොච්චර ඉන්නවද තැන් තැන් වල. ඒගොල්ලෝ මැරිලා නිරේ යන්න ඉන්න මිනිස්සු ඉන්නවා. ලෝකාන්තරිකගේ නිරේට යන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ දන්නවද තව හෝරාවකින් තව පැයකින් මට මොකද්ද වෙන්න යන්නේ කියලා. අපි පින්නතුනි මහා අඳුරක ඉන්නේ. අපිට කියා ගන්න බැරි විදිහට Taman තනියම තනි වෙච්ච අඳුරක ඉන්නේ. අපිට ඥාති හිත මිත්‍රයෝ හිටියට ඇත්තටම අපි අසාමාන්‍ය තනිකමක ඉන්නේ. භාග්‍යතුන් සද ලෝකෙන් එළියට යන්න මේ තියෙන හතරවෙනි එක තමයි අහපු ධර්මයේ හිතන්න. ආය හිතන්න, දන්න නුවණින් හිතන්න, ආත්පසින් ඒ දහම් කරුණු දිහා බලන්න. ඕක තමයි කියනවා හතරවෙනි විමුක්ත ආයතනෙ. තේරෙනවන්නේ? ඊළඟ ඔන්න පස්වෙනි එක. මහණනි කෙනෙක් ළඟට භාග්‍යතුන් වහන්සේලා ධර්මයේ කියන්නෙත් නැහැ. භික්ෂුවක් කියලා කියන්නෙත් නැහැ. එයා තව කෙනෙකුට ධර්ම විස්තර කර කර කියන්න යන්නෙත් නැහැ. එයා නිතර නිතර නුවණින් විමසන්නෙත් නැහැ. අවස්ථා හතරම නැහැ. හැබැයි එයාට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහීතං හෝති සුමනසිතකතං සුපදාරිතං සුප්පටි විදිතං පඤ්ඤාය. එයා ළඟ තියෙන යම්කිසි සමාධි නිමිත්තක්. මනාව ගත්ත මනාව හුරු කරපු හිතේ ධාරණය කරපු ප්‍රඥාවෙන් අත්දකපු යම්කිසි සමාධි නිමිත්තක් එයා ගාව තියෙනවා. භාග්‍යතුන් වහන්සේලා ඒක රැකගෙන ඉන්න ඕනි කියනවා. ඒක රැකගෙන ඒ සමාධි නිමිත්ත නිතර නිතර මෙනෙහි කර කර ඉන්නකොට එයා ධර්මයට සංවේදී වෙනවා. සමාධි නිමිත්ත කියන්නේ මෙන්න මේවා. හිතන්න දැන් ඕගොල්ලෝ අනිත්‍ය භාවනාව පුරුදු කර කර ඉන්නවා. හරිද? දැන් සමාධි නිමිත්ත කියන්නේ මේ අර කරුණු හතරකින් තමයි මෙතෙන්ට එන්නේ. අනිත්‍ය භාවනා කර කර ඉඳලා කවදා හරි දවසක එකපාරම අපිට හිතෙනවා ඇත්තනේ මේ ලෝකේ අනිත්‍යයි නේ කියලා. සැනකින් සංවේගීලා මොකක්ද දෙයක් තේරුණා කියලා හිතන්න. ඒ සංවේදී වෙච්ච දේ මතක් කරලා ආයෙ ගන්න පුළුවන් නේද? දැන් හිතන්න ඕගොල්ලෝ ඊයේ රෑ වුණා මොකක් දෙයකට බය වුණා. දැන් මතක් කරලා බයෙන් ලැබිච්ච සංවේගී මතක් කරන්න බෑද මට ඒ බය මෙහෙමයි දැනුනේ කියලා. තමන්ගේ ඥාති කෙනෙක් ඔන්න මරණයටපත් වෙලා. ඒ දුක මතක් කරලා ගන්න බෑද මට ඒ දුක මෙහෙමයි එදා දැනුනේ. මට මෙහෙමයි දරාගෙන වැරුණේ කියලා අර සංවේගී වෙච්ච දෙයක් තියාගන්න පුළුවන් නේද? ආපහු සිහි කරලා ගන්න පුළුවන් නේද? භාග්‍යතුන් වහන්සේ වදාළ සමාධි නිමිත්තක් කරේ આવොත් එහෙම ඒ නිමිත්ත අපි තියාගන්න ඕනේ කියනවා. අනිත්‍ය වඩ ඉද්දී අනිත්‍යයි කියලා සංඥාවක් හරි කොහෙලා වෙනවා. ඒ කියන්නේ අපිට දැන් හිතුණාට මේ ලෝකෙ මෙන්න මෙහෙම අනිත්‍ය වෙන්නේ කියලා පින්නතින අනිත්‍ය සංඥාවකින් ආත්පස වෙනස්. අසුබයි කියලා මේ ලෝකෙ හිතාගෙන අපි මානසිකාරය කරලා කොහෙලා හරි අසුබ සංඥාව එනවා අපිට. එතකන් අපි නිකන් විමසන එක තමයි කරන්නේ.
අපි මෛත්‍රී භාවනාව වඩින්න ගන්න කරන්නේ සීල සත්ව නිදුක් වේවා කියලා. ඒකේ මෛත්‍රිය වැඩෙනවා. හැබැයි මෛත්‍රී නිමිත්ත කියන්නේ ඊට වඩා හති බරපතල අසාමාන්‍ය විදිහට අපේ ජීවිතේට දැනෙන තැනක්. භාග්‍යවතුන් වහන්සේ සදලා කොවිලා හරි නිමිත්තක් අපිට ලැබුණොත් ඒක තියාගන්න ඕනේ. ඒක මනාව හිතෙන් සිහි කරන්න ඕනේ. ආයයි සිහි කරන්න ඕනේ. ඒක සිහි කර ඉද්දී ඒ වෙලාව යා ධර්මයට සංවේදී වෙනවා. ධර්මයේ යම් පණිවිඩයක් කියනවාද ඒ අර්ථයට යා සංවේදී වෙනවා. එයාට ප්‍රමුදිත බව එනවා, ප්‍රීතිය එනවා, කය සැහැල්ලු වෙනවා, හිත සමාධිමත් වෙනවා. එයාට පුළුවන් කියන මේ ධර්මය අත්දකින්න. කියන ඕන ඔය කරුණු පහ තමයි කියන අපිට මේ සසරෙන් එළියට යනවා නම් කරන්න තියෙන්නේ. හිතන්න අපි මේ මොහොතින් නම් ධර්මයේ හැසිරෙනවා කියලා. අපි මේ පහෙන් එකක් හරි කරන්න ඕනේ පින්නතුනේ. හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද අරහතරපත් වෙන්නේ? සෝකර කත කියන ලෙනේ අර වෙන කෙනෙකුට ධර්මයේ දේශනා කරන එක සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා. තව කෙනෙකුට කියන දෙයක් ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේ අහපු ධර්මයේ මෙනෙහි කර හිටියා. රහතන් වහන්සේලා ඕනම කෙනෙකුගේ ජීවිතේ තියෙන්නේ මේ කරුණු පහෙන් එකක්. එක්කෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කියලා, එහෙම නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ කියලා, එහෙම නැත්නම් කාට හරි ධර්මයේ කී ඉඳලා, එක්කෝ ධර්මයේ සජ්ජායනා කරලා, එක්කෝ ඒක නුවණින් විමසලා, එහෙම නැත්නම් සමාධි නිමිත්තක් වඩලා. අපි මේ සසරෙන් එළියට එනවා නම් අපිටත් තියෙන ඔච්චරයි. ඒ නිසා පින්නතුනේ එක්කෝ අපිට ආදරේ නම් අපි මේ ලෝකෙන් එළියට යන්න ඕන නම් මේ තියෙන රටවල් වලයි ජීවිතවල මේ ප්‍රශ්න කාලෙන් කාලට එනවනේ යනවා. මේවත් කොට්ටල වැඩක් නැහැනේ. අපි ගැන හිතන්න ඕන නම් අපි පින්නතුනි ධර්මය අහන්න ඕනේ. පළවෙනි එක දැන් භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා අපිට ධර්මය කියන්නේ නැහැනේ. දැන් ගෙදරෙද්දී එක්ක පුළුවන් වෙලාවක ධර්මය අහන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මය කියවන්න ඕනේ. අහපු ධර්මයේ විස්තර කර තව කෙනෙකුට කියන්න ඕනේ. විස්තර කර නිතර සජ්ජායනා කරන්න ඕනේ. අහපු ධර්මයේ නිතර නුවණින් විමසන්න ඕනේ. කවදා හරි අපි පුරුදු කරන සමාධි නිමිත්තක් ආවොත් ඒක රැක ගන්න ඕනේ. ඒක නිතර සිහි කරන්න ඕනේ. හිතට ඒක හුරු කරන්න ඕනේ. ඔය කිසි දෙයක් කරන්නේ නැතුව නම් අපිට මේකෙන් එළියට එන්න බෑ. පින්නතුනි දැන් අනවතග්ග සංයුත්තේ තියෙනවනේ අපි බෙලි කැපුම් කාලා විතරක් සමහර තැන් තියෙනවා ගම් මංකොල්ල කන්න ගිහිල්ලා. සමහර තැන් තියෙනවා එළුව විතරක් වෙලා මැරිලා. කොහොම හරි ගලපු ලේ තිනවා කියන අර මහා සාගරයට වඩා. හිතන්න එළුවෙක් වෙලා ලේ ගලන්න මහා සාගරයට කී වතාවක් නම් අපිට එළුව විතරක් වෙන්න ඕනද? හැමදේම එළුවෙක් වෙන්නේ නැහැ මේ සසරේ. ඒතර ඒ අතරමැද වෙන තැන්වලත් අපි යනවනේ. ඒ අතීතේ පින්නතින ආය අනාගතේට මුණ ගැහෙනවා. ওই විදිහට මුණ ගැහෙනා මේ පහෙන් එකකින් අපි මේකෙන් එළියට ගියේ නැත්තම්. ඒ නිසා පින්නතින මතක තියාගන්න පළවෙනි එක මොකද්ද? එක භාග්‍යතුන් වහන්සේ හරි භික්ෂුවක් හරි ධර්මයේ කියන්න ඕනේ. ඒ ධර්මය අහන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි අහපු ධර්මයේ විස්තර කර තව කෙනෙකුට කියන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ඒක විස්තර කර සජ්ජායනා කරන්න ඕනේ. හතරවෙනි එක තමයි අපි නුවණින් විමසන්න ඕනේ. පස්වෙනි එක තමයි අපේ සමාධි නිමිත්ත වඩන්න ඕනේ. තේරුණානේ? ඒ නිසා පින්නතුනි අපි එහෙම ධර්මයේ දැන් අද සමාජයේ ඇත්තටම පුරුදු කරනවා කියලා එකක් නැහැනේ ධර්මයේ. අහනවා කියලා එකක් තියෙනවා. පොයට සිල් ගන්නවා කියලා එකක් තියෙනවා. මල් පහන් පූජා කරනවා කියලා එකක් තියෙනවා. හැබැයි භාවනා කරනවා කියලා එකක් තියෙනවද? නිතර ධර්මයේ මෙනෙහි කරනවා කියලා එකක් තියෙනවද? මිනිස්සු දස කතාව කරනවා කියලා එකක් තියෙනවද? එළියට යන දොරට වහගෙන අපිව ගිනි ගන්නකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ අපේ ගෙදර තියෙන දොර වහගන්න එක. ඊට පස්සේ කෑ ගන්න අපි පිච්චෙනවා කියලා. එහෙම හරියන්නේ නැහැ. පොඩි හරි දොරටුවක් තියෙනවා නම් අපි ඒක තව ටිකක් ලොකු කරගෙන ඒකෙන් එළියට යන්න ඕනේ. අපිට තියෙන්නේ අපි දන්නේ මේකෙන් කෝකද අපිට පුළුවන් කියලා. මේ හැමදේම අපි කරන්න ඕනේ. ඒ නිසා අපි හැමදෙනාටම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට මේ විමුක්තායතනයන් සුවසේම පුරුදු කරලා සුවසේම ධර්මයේ හැසිරෙන්නත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ සසරෙන් නිදහස් වෙන්නත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හොඳයි පුණ්‍ය අනුමෝදනාව. අද දින සම්පසාදනී සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කටුපැද්ද දේවාල පාරේ නොම්බර 92 නිවසේ පදිංචි බේවී ප්‍රේමවතී මෑණියන් සහ එම දූදරු පිරිස, ඒ වගේම කිරිදිවැල මැද්දේගම සිරියා මාවත අංක 120 ඒ නිවසේ පදිංචි පී.වී. චන්ද්‍රසේන මහතා, සුනන්දා රෝහිණී මහත්මිය සහ සඳුනි නවෝදයා දියණිය කියන මේ පින්වත් සියලු දෙනාම විසින් ඉතින්
අද දින මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්ම දානය කළා රැස් කර සීල පුණ්‍ය ධර්මයන් සීලූම දෙවියන් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු ඇතුළු සීල දෙවියන් මේ පින අනුමෝදන් වෙලා මේ සීල දෙනාගේ මිෂ්ඨ දේවතාවුන් මේ පින අනුමෝදන් වෙලා සීල දෙනාටම ධාර්මික රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් අපගේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. රැස් කරාව සීලුම් පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේම පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින උපකාර වේවා. සාදු සාදු. ඒ වගේ මීට වසර 4කට පෙර මිය පරලෝ ගිහිලා තියෙන පී.වී. විල්ෆ්‍රෙඩ් පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. මාස 7කට පෙර මිය ගිය ඒ හදිසි අනතුරකින් මිය පරලෝ ගිය කොළඹ කිංස්බරි හෝටලේ සේවය කළ පී.වී. රවීන්ද්‍ර රූපසිංහ සොහොයුරාට මේ පින අනුමෝදන් වෙත්වා. ඔහුගේ මිත්‍ර පී. නලින් කුමාර පීරිස් මහතා ඇතුළු දෙපාර්ශ්වයේම මේ ජීවිතයේ අනන්ත සසරෙත් මිය ගිහිලා තියෙන සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙත්වා. සසරෙන් නිදහස් වෙන්න අපගේ සියලු ඥාතීන්ටත් මේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. ඒ වගේම සුජීවත්ව සිටින මව්පිය දෙපළ වන එච්.පී. සුමනසේකර පියාණන්ට අනුමෝදන් වෙත්වා. කේ.ඒ. එමානෝනා මෑණියන්ටත් කටුබැද්ද සහ කිරිඳිවැල දෙපාර්ශ්වයේම සීලූම සහෝදර සහෝදරියන්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින පී.වී. සඳුනි නවෝදයා දියණිය නෙත්මි දෙව් තීරිණි නියාසා චාමරී යන දියණිවරුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ජනිත් මුදිත චතුරි දිලිනි ශානක ලක්ෂාන් ලසන්ත ඉසුරු වර්ෂා ලීසා රුවහාන් සන්දිල් තරුල්‍යා රණුදිත යන ඒ සියලු දූදරු පිරිසටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ දූදරු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මේ පින උපකාර වේවා. ඒ වගේම මේ පවුල්වල සියලු දෙනාට දායකත්වයේ දරූ සියලු දෙනාට මේ පැමිණි නොපැමිණි හැම දෙනාට මේ පින එකසේම අනුමෝදන් වෙලා මේ පින්වත් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සුවසේම ධර්මයේ හැසිරෙන්නත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් හැම දිනාටම මේ පින උපකාර වේවා කියලා සාදු කියන්න. ඒ වගේ මහමෙවුනා වාසී සීල සංගරුවන්ට ලෝවාසී සීල සත්පුරුෂ සංගරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක දූපුතුන්ට අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සීල දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සීල දෙනාටත් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ පවත්වන්නට දුණු අපේ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා දැන් පරිස්කාර පූජා කරන මොහොත. නමෝ බුද්ධාය 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 නමෝ අද දවසේත් උතුම් ශ්‍රී සද්ධර්මයේ කියලා දෙන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේ කායික වශයෙන් සූපත් වේවා, මානසික වශයෙන් සූපත් වේවා, උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. අද සම්පසාදිනී සදහම් දේශනාවේ විකාශන අනුග්‍රහය දරුවේ
ප්‍රේමවති මෑණියන්, ඒ වගේම මේ දූදරු පිරිස, ඒ වගේම පී.වී. චන්ද්‍රසේන මහතා, ඒ වගේම සුනන්දා රෝහිණී මහත්මිය, ඒ වගේම සඳුනි නවෝදයා දියණිය යන පින්වත් සියලු දෙනා විසින් ඉතින් ඔබටත් අප ආරාධනා කරනවා ධර්ම දානයේ සමගින් එකතු වෙන්න 071 232 88 87 දුරකථන අංකය අමතලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.